ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝතුල පහළ වූ සැපවින්ද උතුමන්ගෙන් අග්‍රයි. ඒ සරුවක්ඥන් වහන්සේ තරම් සැපවින්ද කෙනෙක් ලෝකේ නැතේ කිව්වොත් ඒක නිවැරදි. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ කාලේ පුදුම විදිහේ සම්පත් වින්ද ගිහි ජීවිතේ. ඒ කියන්නේ ඒ කාලේ උන්වහන්සේට තිබුණ මහා පුණ්‍ය ඉරිදියක්. උපන් දවසේ පහළ වුණානේ සතරමා නිධානයක්. ඒ වගේම පුදුම ආශ්චර්ය පූජා සත්කාර දසදහසල් ලෝක ධාතුල සිද්ධ වුණානේ. ඒ අතර තුන්වහන්සේ තරුණ වියටපත් වෙන කාලේ තුන් ඍතුවට තුන් ප්‍රාසාද පියතුමාණන් විසින් කරවා දීලා සම්පත් විඳින්මින් හිටිය රාජ්‍ය සම්පත්. ඒ සියල්ල උන්වහන්සේ අත්හැරලා ඊට වඩා සැපයක් හොයාගෙන ගියා. ඒ සැපේ තමයි නෛෂ්ක්‍රම්‍ය සැපය. පැවිදි වුණ ඒ කාලේ බොහෝ තාපසවරු දුෂ්කර ක්‍රියාව නිවන් මඟක් කියා පිළි අරගෙන සිටි නිසා ඒ අනුගමනය කළ අවුරුදු 6කට ආසන්න කාලයක් ඒ නියම සැපයක් උන්වහන්සේ දැක්කේ නැති නිසා ඒක අත්ත කෙලමතාන යෝගී බව තේරුම්ගෙන මැදුම් පිළිවෙත අනුගමනය කළා. ඊළඟට උන්වහන්සේ මේ අවුරුදු 2594කුත් මාස 7කුත් දවස් 28කට ඉස්සර උන්වහන්සේ පුදුම සැපයකටපත් වුණා. ඒ තමයි මනුෂ්‍ය ලෝකයේ තියෙන සම්පත් ඉක්මවා ගිය, දෙව්ලොව සම්පත් ඉක්මවා ගිය, බඹලොව සම්පත් ඉක්මවා ගිය ලෝකෝත්තර වශයෙන් ලැබෙන අමා මහ නිවන් සෝය. ඒ නිර්වාණ සෝයෙන් සමන්විත සරුවක්ඥන් වහන්සේ මිනිසෙකු විසින් ලබාගත යුතු සම්පත් 4ක් මේ ගාථාවෙන් දේශනා කළා. සීලං යාව ජරා සාදු, ජීවිතයකට ජරා මරණයට ඊතා උතුම් සැපයක් වෙනවා සීලය. සද්ධා සාදු පතිට්ඨිතා, චිත්තසංතානේ රත්නත්‍රය පිළිබඳව හදපත්ෙන් විශ්වාස කිරීම නම් වූ ශ්‍රද්ධාව නිවන දක්වාම සැපයක් පිණිස පවතිනවා. පඤ්ඤා නරාණං රතනං, එවැගේම පුජ්‍යලයන්ට තියෙන උසුම්ම සම්පද්දායක රත්නය ප්‍රඥාව. පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හි, ජීවිතයේ අවසාන දක්වාම සැපගෙන දෙන්නේ තමා කරගන්නා ලද පුණ්‍ය සම්භාරයයි. මෙන් පැහැදිලි වෙනවා ජීවිතයකට අවශ්‍ය සම්පත් තෝරා ගැනීම. සීලය, ශ්‍රද්ධාව, ප්‍රඥාව, කුසලයේ පින. එතන මේවා අපේ సంతානෙ තුල යම් පමණ ප්‍රගුණ කරගන්නවා නම් ඒ තරමට අපේ సంతාන සැපවත් වෙනවා. ඉදකඩන් නිසා ඒ සැපේ ලැබෙන්නේ නැහැ. ගෙවල් දොරවල්, මිල මුදල්, යාන වාහන මේවා නිසා සැපේ ලැබෙන්නේ. ඒවා අපට අවශ්‍ය වෙන්නේ මේ කෙනේ සම්පත් ලබා ගැනීමටයි. ඒ කියන්නේ ජීවිතයට අවශ්‍ය ජීවිත පරිස්කාර කියන මේ කෑම බීම ඇඳුම් පැළඳුම් ගේ දොර මිල මුදල් වතු පිටි කුඹුරු යාන වාහන මේ හැම දෙයක්ම අපට අවශ්‍ය වෙන්නේ හොඳින් ධාර්මිකව ජීවත් වෙන්න. ඒ ජීවත් වෙන අතර තමන්ගේ මානසික සුවය ලබා ගැනීමද තමයි සීලවන්ත වෙන්නේ, ශ්‍රද්ධාවන්ත වෙන්නේ, නුවණ වඩන්නේ, කුසල රැස් කරන්නේ. ඒවා සියල්ලම අපේ ජීවිතයට අවශ්‍ය වෙනවා උසස් සැපය ලබා ගැනීම පිණිස. මනුෂ්‍ය ලෝකයේ තියෙන සම්පත් ලබා ගන්නට අවශ්‍යයි. ඒ හේතුවෙන් අපි දෙව්ලොවට යනවා. දෙව්ලොව අවුරුදු දහස් ගණන් නෙමෙයි කෝටි ගණන් ඒවා සම්පත් විඳින්න පුළුවන්. නමුත් తాවකාලිකයි. ඒකත් වඩා අපි බඹලොවට යන්න සමත් වෙනවා. මේ කියන ගුණාංග පෙරුවාම බඹලොවදී කල්ප දහස් ගණන් අපට ඉඳ ලැබෙනවා. නමුත් ඒකත් తాවකාලිකයි, වෙනස් වෙන සුළුයි. එයිනොත් එහා තියෙන උසස්ම සම්පත්තිය ඒ තමයි අමා මහ නිවන් සෝය. ඒ නිවන දක්වාම යන ගමන් මඟට මේ කියන්නේ සීලය, ශ්‍රද්ධාව, ප්‍රඥාව, කුසලය අපට පිහිට වෙනවා. එනිසා අපි මේ දාන, සීල, භාවනාදී සෑම කුසලයක්ම සිදු කරන්නේ මේ කියන සම්පත් අපේ సంతාන තුළ දියුණු තුණු කර ගැනීමටයි. අපි උපදින කාලයේදී අපේ දෙමව්පියෝ අපි ඉතාම ආදරයෙන්
ඊටාම ආදරයෙන් හදා වඩා ගත්තා. අපි ආයන්න කියලා අකුරු ඉගෙන ගන්න කාලේ අපට හොඳට ඉගෙන ගන්න සැලැස්සුවා. ඒ ඉගෙනීම අපට අවශ්‍ය වෙන්නේ මේ ගුණාංග අපේ సంతාන තුළ දියුණු කරගන්නටයි. ඉගෙනීමෙන් අපේ සීලය දියුණු කරගන්න ලැබෙනවා, ශ්‍රද්ධාවත් දියුණු කරගන්න ලැබෙනවා, නුවණ දියුණු කරගන්න ලැබෙනවා, කුසල රැස් කරගන්න ලැබෙනවා. ඉගෙනීම අත්‍යවශ්‍ය නිසායි අපේ ධර්මයේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම උපදේශයක්. සුස්සුසා සුත වඩ්ඩනි සුතං පඤ්ඤාය වඩ්ඩනං පඤ්ඤාය අත්තං ජානාති ඥාතෝ අත්තෝ සුඛාවහෝ. මේ තේරුම සුස්සුසා දෙමව්පියන් වෙත, ගුරුවරුන් වෙත ගෞරවයෙන් නැවත නැවත කන් දීමෙන් සුතවඩ්ඩනි තමන්ගේ సంతානියෙහි ධර්මයේ පිළිබඳව, ප්‍රතිපත්තියේ පිළිබඳව, භාෂා ශාස්ත්‍ර විද්‍යා කලාප සම්බන්ධව තමන්ගේ సంతානයේ ධාරණයක් ඇති වෙනවා, තන්පත් වෙනවා, දැනුමක් වැඩෙනවා. සුතවඩ්ඩනි කියේ කනින් අහලා දැනගන්න දැනුම. සුස්සුසා සුතවඩ්ඩනි නැවත නැවත ගෞරවයෙන් අසා දැනගැනීමෙන් සුත කියන ආબોධය වැඩි වෙනවා. සුතං පඤ්ඤාය වඩ්ඩනං ඒ හිතේ දරා ගන්නා දැනුම නිසා නුවණ වැඩෙනවා, ප්‍රඥාව වැඩෙනවා. පඤ්ඤාය අත්තං ඥානාති ඒ ප්‍රඥාව නිසා මෙලව දියුණුව, පරලොව සුගතිය, සාන්ත නිවනට යන ගමන් මඟ පිළිබඳ ආબોධය හොඳින් ලැබෙනවා. ඒකයි අර්ථය කිව්වේ. ඥාතෝ අත්තෝ සුඛාවහෝ. එසේ නියම අර්ථයේ තේරුම් ගැනීම ලෞකිකව ලෝකෝත්තර සැපගෙන දෙනවා කියන එක මේ ගාථාව සඳහන් වෙනවා. එනිසා අපි ඒකේන අධ්‍යාපනය සඳහා අපේ මනස විශේෂයෙන් යොමු කරගන්නට වටිනවා. අපිට ජීවත් වෙන කාලය නෙමෙයි නිවන දක්වාම ඉගෙන ගන්න තියෙනවා. ජීවත් වෙන කාලය ඉගෙනීම කරන්නේ එක ජීවිතයකටයි. නමුත් ඒක ජීවිතයේ ගෙනියම අපට නිවන දක්වාම යන අධ්‍යාපනයක් බාට අපි හරවාගන්නේ බුදුරජාණන් වහන්සේගේ උපදේශ අනුගමනය කිරීමෙනුයි. අපි දැනගන්නා වූ භාෂා ශාස්ත්‍ර විද්‍යා කලා ආදී දේවල් නිසා අපේ సంతානයේ වැඩෙන නුවණින් අපි සීලය මැනවින් ආරක්ෂා කරගන්න සමර්ථ වෙනවා. ශ්‍රද්ධාව වැඩි දියුණු කරගන්න සමර්ථ වෙනවා. එවැගේම ප්‍රඥාව නුවණ වැඩි දියුණු කරගන්න සමර්ථ වෙනවා. ඒ හේතුවෙන් අපි දාන, සීල, භාවනාදී බොහෝ කුසල රැස් කරගන්න සමර්ථ වෙනවා. එයින් අපි මෙලව ජය ගන්නෝ වෙනවා, පරලොව ජය ගන්නෝ වෙනවා, දෙලොව ජයගෙන මතු කතු උතුම් බෝධියකින් සදාකාලික සෝය වෙන අමා මහ නිවන් සුව ලබන්න සමත් වෙනවා. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ජාතිවල ඉගෙනීමේ යෙදී සිටියා. ඒ ඉගෙනීමේ යෙදී සිටින කාලය තුල උන්වහන්සේට පුදුම අත්දැකීම් ලැබී තියෙනවා. සමහර අවස්ථාවල උන්වහන්සේ අනිකෝ ශිෂ්‍යයන්ට වඩා 100,000 ගුණෙන් ඉතා උසස් සම්දෙමින් අධ්‍යාපනය ලබාගත් වාර ගැන සඳහන් වෙනවා බෝධිසත්ව චරිතවල. එහෙම අවස්ථාවල ගුරුවරු පුදුම විදිහේ ආදරයකින් ඒ බෝධිසත්ව කුමාරයන් වහන්සේට අනුග්‍රහ සැලසෙනවා. අහලා ඇති නේද අපේ බෝධිසත්වයන් වහන්සේ උපන්න බර්ණස් නුවරට ඈත ධර්මපාල කියන ගමක. මේ ගමේ ගම්පතියාගේ නම පෙළපත ධර්මපාල. එනිසා තමයි මේ ගමට නම ලැබී තියෙන්නේ ධර්මපාල ගම කියලා. ඒ ගමේ ප්‍රධාන නිවසේ උපන්න මේ බෝධිසත්වයන් වහන්සේ. උන්වහන්සේට ලැබුණ නම ධර්මපාල. තරුණ වාසයේදී කියන්නේ වාස 16 දී ඉගෙනීමට උසස් අධ්‍යාපනයට යවුවා බර්ණස් නුවර දිසාපාමොක් ආචාර්යවරයෙක් වෙත. ඉතින් මේ ආචාර්යයන් වහන්සේ ළඟ ඉන්නවා ඊටාම වංශවත් ධනවත් ශිෂ්‍යයෝ 500කට වැඩි. ඒ සියල්ලට වඩා මේ ධර්මපාල කුමාරයා බොහෝම දක්ෂයි. එක වරක් කිව්වේදී 10 ගුණෙන් අවබෝධ කරගන්නවා. ඒ වගේම ගුරුවරයාට මහන්සි නැතුව බොහෝම දක්ෂ ලෙස ඉගෙන ගන්නවා. ගුරුවරයාට දෙසරයක් කියන්නේ වෙන්නේ එක සැරයක් කියපු දේ ධාරණය කර ගන්නවා. එනිසානි ශිෂ්‍යයන්ට වඩා බොහෝම දක්ෂ, ඒ වගේම සුවිනීත, කීකරු, ඒ වගේම අනිත් හැම දෙනාට උපකාරී වන යහපත් ශිෂ්‍යයෙක් හැටියට පිරිසේ බොහොම ගරුත්වයටපත් වුණා. එනිසාම ඒ සිසු පිරිස සීලම දෙනා වට කරගන්නේ මේ ධර්මපාල කුමාරයා. මොකද යම් කිසි දෙයක් අහගන්න, දැනගන්න, සාකච්ඡා කරන්න. කොහොම ඉන්න අතර
දිසාපාමොක් ආචාර්යතුමාගේ දෙටු පුතා ජේෂ්ඨ පුත්‍රයා හදිසිය අන්තරා වුණා. තරුණ වයසේ හිටියේ ජේෂ්ඨ පුත්‍රයා අන්තරා වුණා. ඉතින් ශිෂ්‍ය මණ්ඩලයයි ගුරු මණ්ඩලයයි නෑදෑයෝ එකතු වෙලා හඬා වැළපී ආදාන කටයුතු කළා. මේ ධර්මපාල කුමාරයා මේ සියල්ලටම උපකාරී වුණා. නමුත් ඇඬුවේ නෑ. කඳුලක් වැගිරුවේ නෑ. අනිත් ශිෂ්‍යෝ ඇඬුවා. ඒ ශිෂ්‍යෝ මේ කටයුතු අවසන් වෙලා ඇහැවා මිත්‍ර ධර්මපාල ඔබ විතරයි ඇඬුවේ නැත්තේ අපේ ගුරුවරයාගේ පුතා වෙනුවෙන්. අපි කාටවත් දරා ගන්න බැරුව අපි කවුරුත් ඇඬුණා නෑ. ඇයි තමුන්නාන්සේ ඇඬුවේ නැත්තේ? තරහින් හිටියද? නෑ මගේ තරහක් නෑ මම බොහෝම හිතවත්. එහෙනම් ඇයි ඇඬුනේ නැත්තේ? කනගාටු වෙන්නේ නැත්තේ? ඉතින් කිව්වා මේක අයුතු මරණයක්. අපේ ගමේ නම් අහන්න නෑ මේ වාගේ අඩු වයසේ මරණයක් ගැන අහන්න නෑ. අපේ ගමේ කවුරුත් මේ යන්නේ පරමාස විදලා. නියම වයසට ගිහිල්ලා. ඇයි ධර්මපාල තුමනි මේ මිත්‍රය ධර්මපාලනි මේ මරණිත වයස නියමයක් නෑ නේද? ඔව්. වයස නියමයක් නෑ සමසාස්කාර අනිත්‍ය බව මම දන්නවා. නමුත් මේක අයුතු මරණයක් මම ඒ නිසා ඇඬුවේ නෑ. ඒ කතාව ගුරුවරයාටත් අහන්න ලැබුණා. දිසාපාමොක් ආචාර්යයන් වහන්සේ බොහොම බුද්ධිමත් කෙනෙක් නිසා හිතුවා මේකේ අභ්‍යන්තරය මම සොයා බලන්න ඕනේ කියලා. ඒක දවසක් තමන්ගේ අතවැසියෙක් එක්ක ගියා මේ ධර්මපාල ගම බලාගෙන. යන අතර මඟ පිට්ටනියක වැටී තිබුණු එළියට කැබැල්ලකොත් හොදගෙන පසුම්බියක දාගත්ත කතාවක් උපදවන්න. ඔය අතරත් ධර්මපාල ගමට සොයාගෙන යන වෙලාවේ ධර්මපාල කුමාරයාගේ මව්පියන් ඉන්න නිවස අහගෙන ගියා. ඒ නිවසට යනකොටම කෙනෙක් ඉස්සරහට එලා ආචාර කළා. අතේ තිබුණු කුඩය තවත් දේවල් පිළිගත්ත. කුඩේ කෙන්ඩියාද දේවල්. කෙනෙක් පාහවදන්න පන් කිව්වා. කෙනෙක් පාහේ දුවා පෙස දැම්මා. තා කෙනෙක් ආසනේ පැනෙව්වා. තා කෙනෙක් දීමට පන් ගෙනත් දුන්නා. කොහොම කිසි විධානයක් කරන්න ඉස්සර එක එක වැඩ කරමින් උදව් කළා. මෙන්න කොහොමවත් ඒ වගේ ගෙදරක දකින්නේ නැහැ. ඒ ගෙදර ඒ විදිහට තමයි ආගන්තුක සත්කාරය පුරුදු වෙලා තිබුණේ. ඒ සීල ආගන්තුක සත්කාරෙ වින්ද මේ ගුරුතුමා ධර්මපාල කුමාරයාගේ පියා මේ සමීප වෙච්ච වෙලාවේ සතුටු සාමීච කතා කරමින් පුදුම පණිවිඩයක් කිව්වා. ඊතර ධර්මපාලේනි මම ආවේ තා වැදගත් පණිවිඩයක් කියන්නේ. ඒ මොකද තමුන්හන්සේගේ පුතා ධර්මපාල කුමාරයා බොහෝම දක්ෂ කෙනෙක්. බොහොම සුවිනීත කෙනෙක්. බොහොම උද්ඝාන ධාරණ ශක්තිය ඇති දරුවෙක්. අනිත් සියල්ලන්ට වඩා විශිෂ්ටයි. හැබැයි හදිසියේ දරුවා අන්තරා වුණා. අපි ආදාහන කළා. ඒක කියලා යන්නයි ආවේ. එතකොට හිනා වුණා. වෙන දරුවෙක් කලුරිය කරන්නේ නැති මගේ දරුවා නම් එහෙම කලුරිය කරන්නේ නැහැ. ඊට පස්සේ අර මේ ඇටකබැල්ල ගෙනල්ලා පෙන්නුවා මෙන් සෑයෙන් ගත්ත මේ අවශේෂ අස්තියක් කියලා. අත්පොළ සංගාලා හිනා වුණා ගෙදර ඔක්කොම. ඕක එළුවෙකුගේ. නැත්තම් සොනකේකුගේ වෙන මගේ මිනිස්සුගේ වෙන්න බෑ. මේ වෙලාවේදී දිසාපාමොක් ආචාර්යයන් වහන්සේත් නිරුත්තර වුණා. නිරුත්තර වුණා පමණක් නෙමෙයි මේ ගැන කල්පනාකාරීව සාකච්ඡාවකට වැටුණා. ඉන්නවා ධර්මපාලේනි ඇත්තට තමුන්නාසලගේ ගමේ තමුන්නාසගේ පෙළපෙතේ කිසි කෙනෙක් අඩු වයසේ කලුරිය කරන්නේ නැහැ කෙනෙක් ඇත්තද? ඔව් එහෙම තමයි. ඒ මොකද හේතුව? මෙන්න මේ ගුණ ධර්ම අපි ආරක්ෂා කරනවා. අපි දස අකුසලෙන් වැළකීලා ඉන්නවා. දස පස්පවෙන් වැළකීලා ඉන්නවා. අපායතන පාපයක් කවදාකවත් අපි කියන්නේ නැහැ. කරන්නේ නැහැ. ඒ නිසා අපේ දරුවන්ට අල්පාස්ක නොවේ දීර්ඝාසු ඉඳලා වාසනාව ලැබිලා තියෙනවා. අපි බණ අහනවා. සමහරට සම්මාදිට්ඨික උතුමන්ගේ බණ අහනවා. සමහරට මිසදුටු ඇත්තන්ගේ බණ අහන්න ලැබුණොත් අහනවා. ඒ මිසදුටු ඇත්තන්ගේ බණ අහලා ඒක හිතින් අත්හරිනවා. සම්මාදිට්ඨික උතුමන්ගේ බණ අහලා ඒ අනුව අපි පිළිපදිනවා. එවැගේම අපි දන් දෙනවා. දන් දෙන්නේ ඉස්සර හිත පාදවා ගන්නවා. දන් දෙන වෙලාවේ තවත් හිත පෑදීමෙන් දෙනවා. දන් දීලා අවසානයේත් වඩා හිත පහදවා ගන්නවා. එවැගේම අපි අපේ සමීපයට එන ආගන්තුක හැම දෙනාටම ගෞරවයෙන් සැලකනවා. ඒ ඇත්තන් අවශ්‍ය කෑම බීම ඇඳුම් පැළඳුම් මෙහෙත් හේත් හැම දෙයකින්ම අපි සංග්‍රහ කළ සතුටු කරලා ඒ ඇත්තන්ගේ සතුටු මොහොනින් කරන ආශිර්වාදී ලබාගෙනයි පිටත් කරන්නේ. ඒ වගේම අපේ නිවෙස්වල ස්වාමී පක්ෂ ඊටාම හොඳින් මේ සෝදාර සන්තෝෂයේ කියන ගුණේ පුරනවා. අපේ නිවෙස්වල භාර්යාවරු පතිවෘතා ගුණ ඉතා ඉහළින්ම ආරක්ෂා කරනවා.
ඒ වගේම අපි සීලම දෙනා ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා. සොරකම් කිරීමෙන් වැළකීලා ඉන්නවා. මිච්ඡාචාරයෙන් වැළකීලා ඉන්නවා. බොරු කීමෙන් වැළකීලා ඉන්නවා. මද්යපානයෙන් වැළකීලා ඉන්නවා. එපමණක් නෙමෙයි මේ තියෙන ගුණාංග රක්නා බැවින් අපේ දෙමව්පියන් ලැබෙන දරුවෝ හොඳ සිල්වත්, ගුණවත්, නැනවත්, එවැගේම උද්ග්‍රහණ, ධාරණ, කෞසල්‍යතාව ඇති බොහොම පුණ්‍යවන්ත දරුවෝ. එනිසා ඒ අත්‍යන්ත දීර්ඝායුෂ ලැබෙනවා. අපේ දෙමව්පියෝ, අපේ සහෝදර සහෝදරියෝ, දූ දරුවෝ කවුරුත් මෙලොව පරලොව තේරුම්ගෙන පස්පවෙන් දස කුසලෙන් වැළකීලා දස කුසල ධර්මයට අනුවම ජීවත් වෙනවා. අපේ වැඩිහිටියන් පමණක් නෙමෙයි, යසිදස් කම්කරුවෝ, සේවක සේවිකාවෝ පවා මෙලොව පරලොව තේරුම් අරගෙන පස්පවෙන් දස කුසලෙන් වැළකීලා ධාර්මිකව ජීවත් වෙනවා. ඒ වගේම මේ විදිහට හැසිරෙන ධර්මීය අපට ආරක්ෂාව සැලසෙනවා. ධර්මයේ හැසිරීම නිසා ලෞකික ලෝකෝත්තර සම්පන්න ලැබෙනවා. ධර්මයේ හැසිරෙන තැනැත්තා කවදාකවත් දුකකට, දුගතියකට වැටෙන්නේ නැහැ. හරියට මහා වර්ෂාවක් පතනේ වෙන වෙලාවේ ශක්තිමත් ඡත්‍රයක් කුඩයක් දරානින්නේ නැහැ කියලා තෙමෙන්නේ නැතුව වගේ අපේ මේ තෙලපතේ සීලම දෙන ධර්මයේ දරාගෙන ඉන්නවා. මගේ ධර්මපාල පුත්‍ර රත්නය මේ කියන්නේ ගුණ ධර්මයන් මනවින් රක්නා බැවින් ඒ දරුවා තාම ජීවත්ව ඇති, වෙන කෙනෙක් නැති වෙන්නේ නැති ඔය ඇටකැබලි නම් වෙන සතුකෙක් කියලා කිව්වා. එතකොට ඒ සියල්ලම ගාථාවකින් ඉදිරිපත් කළ සියල්ල මේ දිසාපාමොක් ආචාර්යයන් වහන්සේ ඔක්කොම සටහන් කරගත්තා. සටහන් කරගෙන බොහොම ගෞරවයෙන් ස්තුති කළා. ඇත්තටම තමුන්වහන්සේගේ පුත්‍රාත්මේ ජීවත් වෙන්න මගේ පුතණුව තමයි නැති උනේ. නමුත් මට අවශ්‍ය වුණා තමුන්වහන්සේගේ පුතාගේ වචනේ අනුව තමුන්වහන්සේගේ පෙළපෙතේ තියෙන උසස් ගුණ ධර්ම ගැන තේරුම් කරගන්න. ඒකයි මම ආවේ. දැන් ඉතින් ඒ අර්ථය මට සාර්ථකව සිද්ධ කරගන්න ලැබුණා. තමුන්වහන්සේට බොහොම ස්තුතියි. තමුන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මම ධර්මපාල කුමාරයාට හොඳින් අධ්‍යාපනය ලබා දෙන මහ පෙරහැරින් ඉවරනවා කියලා තමන්ගේ ගෙදර ගියා. ගෙදර ගින් තමුන්නුත් මේ ගුණ ධර්මයේ විදිහටම ආරක්ෂා කළා පවුලේ සියලු දෙනා සමග. ඒ වගේම ධර්මපාල කුමාරයාට ගුරු මුෂ්ටියක්වත් ඉතිරි කරන්නේ නැතුව හොඳින් ඉගෙනීම අධ්‍යාපනය ලබා දීලා මහත් පෙරහැරින් සිය ගමට පිටත් කර යවුවා. මේ ප්‍රවෘත්තියෙන් සඳහන් වෙන්නේ ඒ කාලෙත් අපේ බෝධිසත්වයන් වහන්සේ ඉගෙනීම බොහෝම ආදරෙන් කළ බවයි. එයින් ගුරුවරයා මොනතරම් ප්‍රසාදයට පත් වෙලා සිටියාද කියන එක මේන් පැහැදිලි වෙනවා. ඒ වාගේ අප විසිනුත් කළ යුතු වන්නේ අධ්‍යාපන කාලේ විශේෂයෙන් මේ අද ජන්මදිනයේ සිහිපත් කරන පෙබරවාරි මාසේ කවදද දිනේ 26 නේ නම චතුරේ ලියනගේ දරුවා වෙනුවෙන් සෑම වර්ෂයකම මේ දෙමව්පියෝ වැඩිහිටියෝ එකතු වෙලා මහා පින්කම් පවත්වලා ඒ දරුවාට ආශිර්වාද කරනවා. අද දෙනමක් වාගේ එන්නේ හිටියේ ගමන 7-9ක්ම ලැබුණා. ඒකෙන් අපට පේනවා ඒ දරුවා මොනතරම් වාසනාවන්ත දරුවෙක්ද, දෙමව්පියෝ කොච්චර වාසනාවන්තද කියලා. හිටි හැටියේ බලාපොරොත්තු වුණාට වඩා ඉතිරි යන පින්කමක් කරගන්න ලැබුණා. එනිසා ඒ දරුවාට විශේෂයෙන් අපි ආශිර්වාද කරන්නට ඕන. අනිත් මේ දරුවන්ටත් ආශිර්වාද කරන්නට ඕනේ. දැන් ඉතින් අධ්‍යාපන කාලයේදී සිටින බැවින් ඒ අධ්‍යාපන ක්ෂේත්‍රයේහි තමන්ගේ ආධ්‍යාත්ම సంతානයේ දියුණු කරගෙන යන උසස් ගුණ ධර්මයන් තව තව පෝෂණය කරගන්න හැටියට මේ ජීවත් වීම අවශ්‍ය බව හඳුන්වන්නට ඕනේ. විශේෂයෙන්ම අපේ පිරිසක් මැද්දේ ඉගෙනීම හෝ ඉගැන්වීම හෝ රාජකාරියක් හෝ වෙනත් යම් කිසි දෙයක් කරනවා නම් අපේ సంతානයේ බොහෝම ඉහළින් මෛත්‍රී බලය පිහිටුවා ගන්නට ඕනේ. මෛත්‍රී බලය පිහිටුවාගෙන ඉන්නකොට කිසි කෙනෙකුගෙන් තාඩනයක්, පීඩනයක්, ගැටුමක්, වැටුමක් නැතුව බොහෝම සැනසෙල්ලේ අපේ ඒ කටයුතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අද කාලේ බොහෝ සෙයින් මේ පාසල්වල සංවර භාවය බොහොම අඩු වෙනවා. ඒ මොකද කාරණේ ඉස්සර වාගේ ගුරුවරුන්ට අර ළමයින් හසුරුවන එක බොහොම අපහසුතාවට පත් වෙලා තියෙන. ඉස්සර ගුරුවරු නම් කෙවිත පාවිච්චි කරනවා, වේවැල් පාවිච්චි කරනවා. එයින් ඒ දරුවන් භයට තැතිගැනිල්ලට පත් වෙලා හරි ගුරුවරයාට අවනත වෙලා ඉගෙනීම කරනවා. දැන් අද කාලේ එහෙම කරන්නේ නැති නිසා බොහෝ දරුවෝ හිතුවමතේ ඒ විදිහට කටයුතු කරන්න යොමු වී තිබෙන නිසා අපේ සිංහල රටේ බොහෝ අධ්‍යාපන ක්ෂේත්‍රයන් හැමදාම අඩපණ වෙවි පවතිනවා. ඉතින් එහෙම තැනකට අපි ඉදිරිපත් වීමේදී අපේ ආත්ම ශක්තිය බොහෝම ශක්තිමත් කරගන්නට ඕනේ. ඒකට ප්‍රධානම කාරණේ තමයි
තමන් ස්ථීර වශයෙන්ම පංචශීලයේ හොඳින් බ්‍රහ්මචාරී පංචශීලයේම ආරක්ෂා කරන්නට පුරුදු වෙන්නට ඕනේ. ඒ වගේම තමන් හොඳට උදේ හවස බුද්ධ වන්දනා කරගෙන මෛත්‍රිය වඩ아가න ඒ මෛත්‍රී බලයම තමන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රයේදී පාවිච්චි කරන්නට ඕනේ. අපි කෙටි හැඳින්වීමක් කරනවා නම් මෙහෙමයි. දැන් අපි පාසලට යන්න හදනකොට පාසලට යන තැන අපිට හොඳට මතකයි. එනිසා අපි ඉස්සෙල්ලා වාඩි වෙලා තමන්ගේ සිත සංවර කර ගන්නවා. ඒ කියන්නේ විනාඩි 10ක් 15කට කලින් වාඩි වෙලා තමන්ගේ හුස්ම ගැන බලාගෙන ඉන්නවා. හුස්ම සංසිඳන තුරු මහසි පිටේ ඉන්නකොට නාසිකාසිදුරු දෙකෙන් හුස්ම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ. එතනම් ඒ වෙලාවේ හිත මහසි පිටේ ඉන්න බැවින් යන ගමන අසාර්ථකයි. විනාඩි 5ක් 8ක් විතර ශාන්තව නිස්සද්දව වාඩි වෙලා ඉන්නකොට එක නාසිකාසිදුරෙන් හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. දකුණු පැත්තෙන් නම් හුස්ම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ දකුණු පාය ඉස්සරහට තියලා ගමන පිටත් වෙනවා. වම් නාසිකාසිදුරෙන් නම් හුස්ම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ වම් පාය ඉස්සරහට තියලා ගමන පිටත් වෙනවා. ගමන සාර්ථකයි මොකද සිහියෙන් පිටත් වුණා. ඒකට කියන සතිපට්ඨාන සිහිය කියලා. ඉතින් මේ සිහියෙන් පිටත් වෙනකොට තවත් වැඩ කොටසක් අපින් කරන්නට ඕනේ. එකක් තමයි තමන් ඉන්න නිවසේදී බඹතලයේ දක්වා දෙව් විමන් බඹ විමන් තියෙනවා. මේ අපේ නිවසේදී අහසේ දෙවියෝ බ්‍රහ්මයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අපේ නිවසට අපේ දෙමව්පියන් අපේ සියලු දෙනාට ආරක්ෂාව සලසත්වා කියලා ඇත්තන්න මෛත්‍රී කරන්න ඕනේ. ඊළාට අපි යනවානේ මාර්ගයක. මේ මාර්ගයෙන් අහසේ ඉන්න දෙවි දේවතා අප්‍රමාණ. ඒ දෙවි දේවතාවෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අපට ආරක්ෂාව සලසා දෙත්වා කියලා මෛත්‍රී කරන්නට ඕනේ. ඒ වගේම අපි යන මාර්ගය ඉස්සරහින් එනවා වාහන පයින් එන ඇත්තෝ ඉන්නවා. ඒ ඇත්තන් අපි මෛත්‍රී කරන්න ඕනේ. මේ ඉදිරියෙන් යන වාහන කරවෝ පයින් යන ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ඒ වගේම පස්සෙන් යන ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. දෙපැත්තෙන් යන්නේ නැතු නැවතී සිටින්න ගෙවල් දරවල් වල කඩසාපු වල විහාර දේවාල පල්ලි කෝවිල් වල එවැගේම කර්මාන්ත ශාලා ආරෝග්‍ය ශාලා විශ්‍රාම ශාලා තැපැල් ශාලා පොලිස් ස්ටේෂන් මේ හැම තැනකම ඉන්න අය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා අපේ හිතේ මෛත්‍රිය පවත්වන්නට උන ආත්පස. ඊළාට අපි යන පාසල අධ්‍යාපන ආයතන ඉද්දෙන් අහස දෙවියෝ ඉන්නවා අනන්තේ. ඒ ස්ථානයේ ඉද්දෙන් ඉන්න අහස දෙවියෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අපට ආරක්ෂාව සලසා දෙත්වා කියලා මෛත්‍රී කරන්නට ඕනේ. ඒ වගේම අපේ අධ්‍යාපන ආයතනයේ ඉන්න මුල් ගුරුවරු ඒ මුල් ගුරුවරු ඇතුළු ගුරු මණ්ඩලයේ සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අපට කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් අනුග්‍රහ කරත්වා. ඒ වගේම ඉස්කෝලේ ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉන්නවා. සිංහල අසිංහල බෞද්ධ අබෞද්ධ නොඑකා ඉන්නවා. ඒ සියලුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ඒ සියලු දෙනාගේ කරුණාව මෛත්‍රිය අපට ලැබේවා. ඔය විදිහට මෛත්‍රී කළා ඒ යන ගමන සාර්ථකව යන්න ඕනේ. ඒතකොට තමයි බොහෝම ලොකු ආරක්ෂාවක් හදාගෙන ගියා වේදවා. පාසලට යනකොට ගුරුවරුයි ශිෂ්‍යයෝයි කවුරුත් Tamante බොහෝම අනුකම්පාව දක්වන ඇත්තෝ වෙනවා. ඒ වගේම කවදාකවත් වුණුන් අතර මතභේද නැති ගැටුම් වැටුම් නැති ඇතිව ජීවත් වෙන්න ඉගෙන ගන්න පුළුවන් වෙනවා. අද කාලේ බොහෝ සෙයින් ඉගෙනීමේ දක්ෂ ළමයින්ට අදක්ෂ ළමයි ඊර්ෂ්‍යා කරනවා. ඊර්ෂ්‍යා කළ නොයෙක් බාධා ඇති කරන එක මේ ලෝකයේ තියෙන ස්වභාවය, කෙලෙස් වල ස්වභාවය. එයින් අපි බොහෝම පරිස්සම් වෙන්න ඕනේ මෛත්‍රී බලයෙන්. ඒ හැම දිනාට මෛත්‍රී කරගෙන ඉන්නකොට Tamande යත්ංගෙන් කිසි ඊර්ෂ්‍යාවක් එන්නේ නැහැ, තරහක් වෙන්නේ නැහැ, ගැටුමක් වෙන්නේ නැහැ, ඇලුමක් වෙන්නේත් නැහැ. ඒ වගේම වුණෝන් අතර කිසි සම්බන්ධතාවයකුත් නැතුව, ගැටුමකුත් නැතුව බොහෝම යහතින් Tamanගේ ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන්. අපි අහලා තියෙනවා මේ දරුවා විශේෂයෙන්ම තුනුරුවන් පිළිබඳ පුදුම ශ්‍රද්ධාවකින් දවස ගෙවන දරුවෙක්. ඒ වගේම මස් මාංශ වලින් පවා වැළකීලා බොහොම ධාර්මිකව පිරිසුදු ජීවිතයක් ගෙවන්නේ. උදේ හවස බුදුන් වැඳගෙන දෙමව්පියන් වැඳගෙන ඒ වගේම පිරිත් කියාගෙන බුදු ගුණ වඩාගෙන මෛත්‍රී වඩාගෙන ඉන්නේ. ඒ ගුණ ධර්මය බිඳක්වත් අඩු කරගන්න නැතුව ඉදිරියට ඒවා තව දවසින් දවස ටිකින් ටික දියුණු වෙන හැටියටම පවත්වා ගන්නට ඕනේ. එයින් තමන්ගේ සීලය දියුණු වෙනවා, තමන්ගේ ශ්‍රද්ධාව දියුණු වෙනවා, තමන්ගේ ප්‍රඥාව දියුණු වෙනවා,
තමන්ගේ පුණ්‍ය බලය දියුණු වෙනවා. එසේ දියුණු වීම නිසා කිසි බාධාවක් නොවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මුදුනටම යා ගන්නට වාසනාව උදාපත් වෙනවා. එසේම වේවා කියලා අපි මේ ජන්මදිනයේ නිමිත්තෙන් මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඉතින් අද මේ මොහොතේදී දිග බණක් නෙමෙයි අපෙන් කියවෙන්නේ. කොහොම කෙටි වේලාවක අනුශාසනාවක් යන්න බලාපොරොත්තු වෙන්නේ. එනිසා සරුවක්ඥන් වහන්සේ තරම් ඉගෙනීමෙන් අග්‍ර උත්තමයෙක් ලෝක ධාතුවේ හිටියේ නැහැ. උන්වහන්සේ අන්තිමාත් භාවයේදී ඉගෙනගෙන ආවේ. දෙව්ලොවෙන් චුතුනේ සිහිනුවණින්. මෞකසේ උපන්නේ සිහිනුවණින්. මෞකසේ දසමාසයක් ජීවත් වුනේ සිහිනුවණින්. මෞකසේ මිහිතලයට මේ වැඩම කොට ආදාලේ උපන්නේ සිහිනුවණින්. ඔය වාගේ සිහිනුවණින් ස්ථාන හතරේම ඉන්න වෙන කිසිවෙක් නැහැ. පසේ බුදුවරයන් වහන්සේලා පසේම් බුදු වෙන්නේ උත්තමයන් ස්ථාන තුනකදී පමණ සිහිනුවණින් ඉන්න පුළුවන්. දී වෙන වෙලාව සිහිනුවණින් ඉන්න බෑ. අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට දිනමක් මේ දේව අවස්ථා දෙකක පමණ සිහියෙන් ඉන්න පුළුවන්. අනිත් දෙකේ බෑ. අනිත් සාමාන්‍ය ජනතාවට එක අවස්ථාවකවත් සිහිනුවණින් ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ විදිහේ සිහිනුවණින් උපන්නේ මහෝත්තමයන් වහන්සේ උපන්න දවසේම මිහිරි හඬින් ගාථාවක් කියව අහලා ඇතිනේ අග්ගෝහමස්මි කියලා. සමහර කෙනෙක් අද බුද්ධ චරිතය උගන්වනවා සරුව මිත්‍ර කියලා ගුරුවරයෙක් ඒ බෝසත් කුමාරයන් වහන්සේට ශිල්ප උගන්වනවා කියලා. ඒක අපේ ත්‍රිපිටක ධර්මයේ සඳහන් වෙන ඉතිහාසයක් නොවේ. ඒක මහායාන අදහසක් පමණයි. කවදාකවත් බෝසතාණන් වහන්සේට අකුරු ගන්නන්න ගුරුවරයෙක් එවකට හිටියේ නැහැ. යටත් ත්‍රිසෙන් වන්දනාවක් උන්වහන්සේගෙන් ලබන්න කෙනෙක් හිටියේ නැහැ. අර අසිත කාලදේවල තාපසතුමා එදාම ආවන උපන්න දවසේ තවතිසා භවණේ ඉඳලා මේ දරුවා බලන්නේ. ඉතින් පියතුමා මොකද කළේ? දරුවලව වන්දවන්න හැදුවා. නමුත් සිද්ධ වුණේ දරුවාගේ දෙපා දෙක තාපසයන් වහන්සේගේ ජටාවේ ගෑවුණා. නළලේ ගෑවුණා. තාපසයන් වහන්සේ නැගිටලා බැලුවා මේ පතු දෙකේ තියෙනවානේ පුදුම ලක්ෂණ 108ක්. තාපසයන් වහන්සේ තමන්ගේ දෑතින් මේ පතු දෙක අල්ලගෙන නළලේ තියලා වැන්දා. වැඳලා එක අතකින් සිනා වුණා, පස්සේ අඬන්නත් හිතුණා. රජතුමා ඇසුවා මොකද තාපසයන් වහන්සේ hina වුනේ? මොකද ඇඬුනේ? අනේ මේ දරුවා ලෝතුරා බුදු වෙනවා. ඒක ගැන මට පුදුම සතුටක් ඇති වුණා. ඇඬුනේ අන්තිම මට ඒක දැක ගන්න ලැබෙන්නේ මන් නොබෝ දාසකින් අරූප භවය උත්පත්තියට යන නිසා මට දැක ගන්න ලැබෙන්නේ ඒකයි කනගාටු. ඔය විදිහට බෝසතුන් වහන්සේගෙන් ගඳුන් ලබන්නවත් ගුරුවරයෙක් හිටියේ නෑ. ඒ කාලේ තාපස කෙනෙක්වත් හිටියේ නෑ. උන්වහන්සේට උගන්වන්න කෙනෙක් අවශ්‍ය වුණේ නෑ. ඒ නිසානේ අර වයස 16 දී ඉගෙනීම ගැන සාකච්ඡාවක් ඇති වුණේ. ඒ කියන්නේ වයස 16 දී උතුණු පෙළඳවීමේ උත්සවයයි විවාහ මංගලයයි යෙදුණා. විවාහ මංගලයේ හැටියට මෑණියන්ගේ සහෝදරයා වෙන සුප්‍රබුද්ධ රජුගේ දියණිය යසෝදරාව සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපන් දවසේම උපන්නේ එතුමිය විවාහපත් කර ගැනීම සඳහා ගිවිසුම් කරනකොට ඒ සුප්‍රබුද්ධ රජුගේ නෑදෑ පිරිස කියලා හිටියා කිසියම් දෙයක් ඉගෙන ගත්තේ නැති මේ සිද්ධාර්ථ කුමාරයාට අපේ දියණිය දීලා කොහොමද යුද්ධයක් ආව කොහොමද ජයගන්නේ කියලා. එතකොට පිය රජුරෝ කියවනේ පුතා ඔබ ඉගෙන ගත්තේ නැති නිසා මේ විවාහය කරන්න අවකාශයක් ලැබෙන්නේ නැති පාටයි කියලා. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ කිව්වානේ පියාණන් වහන්සේ මගේ ඉගෙනීම පෙන්වන්නම් දවස් 7කින් එන්න කියන්නේ කාටවත් දකින්න මගේ රජමාලිගාවේ දැන් තියෙන රජමිදුලට. ඇත්තට විශාල පිරිසක් එක්කාසුණා මව්පස පියපස නෑයෝ. ඒ වෙලාවේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ දැක්වූ ශිල්ප දක්වන්නේ ඒ කාලේ කිසිම කෙනෙක් ඉඳලා නෑ ඒ මනුලොව. ඒ තරම් පුදුම ආචාර්ය ශිල්ප දැක්වීමක් කළා පොළොව කම්පා වුණා කියනවා. ඒ කොහොමද උන්වහන්සේ ඉගෙනගෙන ඇවිල්ලා තිබුණේ සංසාරයේ අපමණ කාලයක්. ලෝතුරා බුද්ධ ශාසන 512000ක ඉගෙනගෙන තිබුණා. ඒ වගේම අනන්ත වාරවල තමන් වහන්සේ උසස් දිසාපාමොක් ගුරුවරු හැටියට උගන්වලා තියෙන අන් අයට. ඒ වගේම තමන් ගෙනීමේ පරතරට ගිහින් තිබුණා මේ පෙර ජාතිවලදී. ඒ සියල්ලම උන්වහන්සේගේ මනසේ දියුණුවටපත් වී තිබුණ ප්‍රඥාව. එනිසා තමයි තමන් වහන්සේ සියල්ලෙන් පරිපූර්ණව ලෝතුරා බුදු වෙන්න පහළ වුණේ. ඉතින් මේ විදිහට මහා බෝසතාණන් වහන්සේ ඉගෙනීම හොඳින් සසරදී දියුණු කරගෙන ආපු නිසා බුදු වෙන ආත්මේ සියල්ලින් සියල්ල සම්පූර්ණ වූ ආත්භාවයක් ලබාගෙනයි ලෝතුරා බුදුබාටපත් උනේ.
ඉතින් ඒ සරුවක්ඥන් වහන්සේගේ ප්‍රඥාවේ ආනුභාව බලයෙන් අපට මේ ජීවිතේ පුරාම ඊටාම උසස් සම්දමින් ධාර්මික වූ සම්‍යක් ප්‍රඥාව දියුණු කරගෙන අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඊටා උසස් සම්දමින් දියුණු කරගෙන එවාගෙම ශ්‍රද්ධාවත් සීලයත් ප්‍රඥාවත් පුණ්‍ය සම්භාරයක් දියුණු කරගෙන මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට අපට ශක්තිය ලැබේවා කියන අදිෂ්ඨානයෙන් හැම පියවරක් ලැබිය යුතු වන්නේ